now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින්. අද live at 12 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ඇමති විමල්ට තවදුරටත් චෝදනා. ගැලරිය චූන් කරන්න යනවා නම් අපි පැහැදිලිවම කියනවා එළියට ගිහිල්ලා ගැලරිය චූන් කරන්න. එල්ලවන චෝදනාවලට විමල්ගෙන් පිළිතුරු. තමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. දින 40කට පසු කාත්තන්කුඩි නගරයේ ග්‍රාම සේවා වසම් 10ක් හුදකලා බවින් ඉවතට. කොවිඩ් ආසාදිතව මියගිය ප්‍රථම පොලිස් මරණය මහනුවරින්. කාන්තා අත්බෑග් කොල්ල කෑමේ නියලුණු සැකකරුවෙක් අත්අඩංගුවට. හෙදියකගේ අත්බෑගයක් පැහැරගන්නා අයුරු CCTV කැමරාවක සටහන් වෙයි. අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කරගෙන ඔහුට පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධතාවක් එල්ල වෙමින් පවතිනවා. මේ අතර අද මීගමු අධිකරණයට පැමිණි අවස්ථාවේ විමල් වීරවංශ අමාත්‍යවරයා එම චෝදනාවලට පිළිතුරු ලබා දුන්නා. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් කල්ලිකුත්තු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයකින් අමාත්‍ය විමල් වීරවංශ මහතා විදේශගත වීමට උත්සාහ කිරීමේ චෝදනාවට අදාළ නඩුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. එහිදී සියලු කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මැයි මාස 4 වන දින දක්වා අදාළ නඩුව කල් දැමූ බවයි. මේ අතර අදාළ නඩු විභාගයෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා තමන් පුවත්පතකට ලබා දුන් සමුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඇයි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිත්වයට මේ තනතුර සඳහා කතා කරන්නේ? තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙමනම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට JVP එක ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට අපේ සංවිධානය ඇතුලේ තියෙන වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ එක එක්කෙනා හදාගත්තු පටු සීමාවල්. පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරයෙක්ම ඔබතුමාට රාජභාර එල්ල කරන්නේ. පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. මේ සම්බන්ධයෙන් අද දිනේදී දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. අද ඔය සත්භාවයෙන් වගේ කතා කරලා විමල් වීරවංශ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදද්දි මේක අදන්න එපා කියලා මම හිතන්නේ විවිධ ප්‍රකාශ කළා. මහින්ද ජනාධිපතිතුමා කාට ගිහිල්ලා අඬා වැටුණා. මේ ඒ සියල්ල තියෙද්දි තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇදුනේ. නිසා අපි කියනවා අපේ පක්ෂයේ වැඩේ අපි බලා ගන්නම්. ඔබතුමාගේ පක්ෂය සහ ඔබතුමාගේ ගෙදර නායකත්වයේ පිළිබඳව බලන්න කියන එක ඉතාමත් ආදරෙන් අපි ඉල්ලා සිටිනවා. මේ රටේ මිලියන 22ක ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආණ්ඩුව ගන්න තීන්දුව වලට විරුද්ධව කියලා එළියේ තමන්ගේ දේශපාලන ක්‍රියාමාර්ගය කරන්න යනවා නම් ගැලරිය චූන් කරන්න යනවා නම් අපි පැහැදිලිවම කියනවා එළියට ගිහිල්ලා ගැලරිය චූන් කරන්න. මොකද මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවක් තියෙන්නේ. ඒකට තමුන්නාන්සලා මුක්කු ගාලා මේකේ ඉන්නේ. ඒ නිසා මුක්කු ගාලා මේ ඇවිල්ලා අපේ ආණ්ඩුව පෙරලන්න හදන්න විරුද්ධව වැඩ කරන්න ඇතුළේ ඉඳලා වැඩ කරන්න එපා. එළියට ගිහිල්ලා තමුන්නාන්සලා ඕන තරම් නිදාස දිනවා ඒ කටයුත්ත කරන්න. අතර මේ මහින්ද සුළඟත් එක්ක තමයි මේ රටේ දුු ජනතාව සියල්ලම සංවිධානය වුණේ. ඉතින් මහින්ද සුළඟ කියන එක කාටවත් විකුණාගෙන ගන්න නම් බෑ. මහින්ද සුළඟ මේ ජනතාවගේ ව්‍යාපෘතියක්. ඒ නිසාම මේක උරුමකාරයෝ කියලා වෙනම පිරිසක් බිහි වෙන්න විදිහක් නැහැ. මොකද මේ උරුමකාරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එහෙම නැහැ. සමහර මණ්ඩලකාර පක්ෂ 10ක් කියලා ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඒක හිටපු අය දිහා බලනකොට ඒ අය ඉන්නේ ඒ අය විතරයි. ඒ හැම කෙනෙක්ම රැතිවන්නේ දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ ඡන්ද දෙකට පිළිසිත වෙන්නේ. හැබැයි අවසානයේ පොහොට්ටුව වටන්න උත්සාහ කරනවා. දවාසුදේව නානාකාර මහත්තයා සමාජවාදී අදහසක් ඉන්න කෙනෙක්. මම දැක්ක එතුමාලා කියනවා මම මොන මතේ දරියත් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කයි මං ඉන්නේ කියලා. දැන් එතකොට අපි ගන්න ඕනේ විමල් වීරවංශගේ පැත්තද සාගර කාර්යවසම්ගේ පැත්තද? මේ ප්‍රශ්නයක් එනවා. ඒකට අන්තිමට වෙලා තියෙන්නේ කාගේ පැත්ත ගත්තත් ආණ්ඩුව ඒ ඔක්කොම ආණ්ඩුව ඇතුළට උරාගෙන තියෙනවා. ඒ නිසා ඔය ඉන්න බැරි නම් යන්න කියලා කිව්වට ඔය සම්පූර්ණ බොරු. සියලු ආකාරයේ ප්‍රතිවිරෝධතා එකට ගැප් කරගෙන තමයි මේ ආණ්ඩුව යන්නේ. ඒකට විමල් වීරවංශ මහත්තයලාට අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලෝ ගොඩාක් කතා කිව්වනේ රාජ්‍ය දේපල මහජන සම්පත් විකිණීමට විරුද්ධව. පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධව. ඔය වගේ ගොඩාක් කතා කිව්වා. ඒ කියපු කතා දැන් කො විමල් වීරවංශට කියන්න ඕනේ. ඔයා එක්ක කියපු දේ කරන්න කියපු දේ කරන්න බැන්නම් ඔය එලීට යන්න කියලා. ඒ වෙනුවට ඒක සාගරකාරීවසම් ඇවිල්ලා කියනවා කියලා කියන්නේ අපිට නම් අනුව විහිළුවක්. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා ඊයේ මෙරටින් වාර්තා වුණා. පොලිසිය පැවසේ මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු එලෙස මියගිය බවයි.
මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් 887 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර මරණ 9ක්ද වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලින් 9 දෙනෙකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා. එලෙස මිය ගියේ කොළඹ, අනුරාධපුර, කුරුණෑගල, මීගමුව, කයිට්ස්, හොරණ, ගුරුදෙනිය සහ මාමනැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර COVID ආසාදනය වීමෙන් පොලිස් නිලධාරියෙකුද ප්‍රථම වරට මිය ගියා. එලෙස මිය ගිය මොනරාගල පොලිසියට අනුයුක්තව සේවය කළ විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටි 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහුගේ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව අද සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 ආසාදිතින් 887 දෙනෙක් ඊයේ දිනේදී මෙරටින් හඳුනාගත්තා. ඔවුන්ගෙන් ආසාදිතින් 214 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් අතර 208 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබුණා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 181ක්. PCR පරීක්ෂණ අපි ඊයේ දවස් තුල කරලා තියෙන 12145. එතකොට පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක 7.2 දක්වා ගමන් කරලා තියෙන 7.7 මට්ටම පැනලා තියෙනවා. දැන් මේක අපි ජනවාරි මාසේ පටන් ගන්නකොට 3%ක තිබුණේ. පෙබරවාරි මුල වෙනකොට ඒක 6% වුණා. දැන් දවස් කීපයක් ඇතුළත ඒක 7% පළවෙනි වතාවට ඉතිහාසයේ 7.2ක පොසිටිව් රේට් එකක් ගමන් කරලා තියෙනවා. මේ අතර නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ COVID-19 ආසාදනය වූ තවත් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම කොට්ටාශයෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 119ක්. මේ අතර විවාහ මංගල උත්සවාශ්‍රිතව ආසාදිතින් වාර්තා වීමේ අවස්ථා කිහිපයක් පසුගිය දින කිහිපය තුලදී වාර්තා වුණා. දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකට සහභාගී වූ පිරිස අතරින් ආසාදිතින් 13 දෙනෙකු හඳුනාගෙන තිබුණා. එමෙන්ම කුරුණෑගල අඹන්පොළ ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකට සහභාගී වූ 250 දෙනෙකු පමණ අතරින් 136 දෙනෙකු පමණ ආසාදිතින් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම ප්‍රදේශයේ වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආකාරයක් දක්නට ලැබෙන බවයි. ඇත්තටම එහෙමනම් අලුත් ප්‍රභේදයක්ද මේ බිහි වෙලා තියෙන්නේ කියන එක මේ අඹන්පොළ ආශ්‍රිතව අපි හොයලා බලන්න ඕන. නමුත් අවාසනාවකට කාරණේ තමයි අපේ රට තුළ ඒ සඳහා ඉතාම අවම පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මීට ඉස්සෙල්ලා අපි දැක්ක කෑගල්ලෙත් මේ වගේ තත්ත්වයක් මතුවෙමින් තිබුණා. එතෙන්දිත් අපි කිව්වා මේ රෝග ලක්ෂණ සහිතව වාර්තා වෙන සම්බන්ධයෙන් මේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා රට තුළ පහසුකම් ඇති කරන්න කියලා. නමුත් ඒක කනකටවත් ගත්ත බවක් අපිට පේන්නේ නැහැ සෞඛ්‍ය බලධාරීන් විසින්. මේ ප්‍රභේද හඳුනා ගැනීම ඉතා වැදගත් වෙන රට ඇතුළට අලුත් ප්‍රභේද එන එක. දැන් හොඳම උදාහරණයක් ගන්නකෝ. දැන් දකුණු අප්‍රිකාව ඊයේ දවස්වල ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතා කිරීම తాවකාලිකව අත්හිටුවා. ඒ අයට කරපු පරීක්ෂණ වලින් දකුණු අප්‍රිකාවේ වාර්තා වෙච්ච අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රසෙනිකා එන්නතෙන් ඔරොත්තු දීමක් වෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් අපි දන්නවද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රට ඇතුළට ඇවිල්ලාද කියලා? එහෙම දැනගන්න අපිට පහසුකම් තියනවද? එකක්වත් නැහැ. ජයවර්ධනපුර රසායනාගාරයට සාම්පල් කිහිපයක් යවලා බැලුවා කියලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්න බෑ. මේ අතර වෛරසය ආසාදනය වී සැඟව සිටි යුවලක් කොස්සත්ත පොලිසිය විසින් ඊ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්සත්ත පොලිසිය මගින් පොතු අටවන ප්‍රදේශයේදී යුවලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙයින් අදාළ පුද්ගලයා හැඳල වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු ජායල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරන අයෙකු බවටයි වාර්තා වෙන්නේ. එම කර්මාන්තශාලාවේ සේවකයන් සඳහා PCR පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එහිදී මේ පුද්ගලයා COVID ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට එය දැනුම් දීමෙන් පසුව ඔහු ඔහුගේ බිරිඳත් සමග එම ප්‍රදේශයෙන් පලා ගොස් කොස්සත්ත ප්‍රදේශයට ගොස් සිටියේදී මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මේ වන විට දංකොටුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මඩකලපුව කාත්තන්කොඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 10ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ කාත්තන්කොඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ මෝතිනාර උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස්පාර සහ ෆෞසි මාවත යන ප්‍රදේශ හැර සෙස්සු ප්‍රදේශය එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මාසයක පමණ කාලයක් වසා දමා තිබූ වවුනියාව එළවලු තොග වෙළඳපොළද අද යලි විවෘත කෙරුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා අදත් ප්‍රදේශ කිහිපයකදී මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. පසුගිය පැය 24 තුලදී පමණක් නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වන විට එලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3056ක්. යුරෝපීය රටවල් බොහෝමයක් තවමත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ට ලබා දීම අනුමත කර නොමැති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ලොව පුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 10 කෝටි 70 ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ලොව COVID-19 වෛරස ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 10,70,00,000 ලක්ෂය ඉක්මවා ඇත්තේ ගෝලීය මරණ 23,36,000 ඉක්මවා වාර්තා කරමින් වැඩිම ආසාදිතින් සහ මරණද වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයෙන් වෛරසය නිසා සිදු වූ තවත් ප්‍රබල මරණයක් වාර්තා වුණා. ඒ එක්සත් ජනපද කොංග්‍රස් සභික රෝන් රයිට් COVID-19 වෛරසය වැළඳී මිය යාමයි. 67 හැවිරිදි ඔහු සති කිහිපයක් වෛරසය වැළඳී රෝගාතුරව සිට තිබෙනවා. දෙවනියට ඉහළම ආසාදිතින් වාර්තා කරන ඉන්දියාවේ මේ වන විට ඇතැම් ප්‍රදේශ කොරෝනා වෛරසයෙන් නිදහස් වූ කලාප ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය පවසනවා. මේ අතර ප්‍රකට ඉන්දියානු නළු සූර්යා හට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. විදේශ මාධ්‍ය පවසන්නේ යුරෝපයේ රටවල් බොහෝමයක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අවුරුදු 55ට වැඩි පුද්ගලින් සඳහා තවමත් නිර්දේශ කර නොමැති බවයි. ඉතාලියේද වයස අවුරුදු 80ට වැඩි පුද්ගලින් සඳහා එන්නත් කරන වැඩසටහන ආරම්භ වී ඇති අතර ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ ෆයිසර් සහ මොඩර්නා යන එන්නතයි. ජපානයේ ආරම්භ වීමට නියමිත එන්නත් කරන වැඩසටහන සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් තොගයක් ජපානයට නැව්ගත කිරීමට යුරෝපා සංගමයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව අද පාර්ලිමේන්තුවේදී මතු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ලංකාවේ මේ මොහොත වෙනකොට ක්‍රිකට් පිළිබඳව තියෙන්නේ ඛේදනීය තත්ත්වයක්. මේක පිටිපස්සේ ඉතා නරක විදියට දේශපාලනික බලය පැතිරවීම, ඒ තුල කල්ලිවාදය, කට්ටිවාදය, සංගම් තුල සිදුවෙන මූල්‍ය සහ වංචා පිළිබඳ කාරණා මේක මේ ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය තුල වේගෙන් පැතිරුණා. පැරණි ක්‍රීඩකයන්ගේ පින්තූර දාලා ස්තුතියි අපි පුංචි කාලේ නැත්නම් අපි තරුණ කාලේ අපිව සතුටු කරාට. ඒකෙන් කියන්නේ දැන් ඉන්න අය එහෙම කරන්නේ නැහැ කියලා. ඒතකොට මේ චෝදනාවෙන් ඔබතුමාගේ නිලධාරීන්ටත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අතර කළමනාකරුවෝ ඉල්ලලා වෙනවා, දූෂණ කතා කරනවා, හොර ගුහාවක් පිළිබඳව කතා කරනවා. ඔබතුමාට මතක් කරන්න ඕනේ මම අමාත්‍යවරයා වෙලා මාස 5යි ක්‍රිකට් ක්‍රීඩාව වැටෙන්න පටන් ගන්න අවුරුදු 5ක් වෙනවා. ඉතින් මේ කාල සීමාව තුල ගරු කතානායකතුමනි විශාල පසුබෑමක් වෙලා තියෙනවා. ඒක පිළිබඳව අපි පිළිගන්න ඕනේ කාරණයක්. කෙසේ වෙතත් අපි ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන සාකච්ඡා කරලා පළක් වෙන්නේ නැහැ. අනාගතයේ අපි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන විශ්වාසය අපි ඉන්නවා. පැහැදිලිව ක්‍රිකට් පරිපාලනය සඳහා ඇඟිලි ගැසීම සඳහා දේශපාලන අධිකාරියට කිසිසේත් අයිතියක් නැහැ ගරු කතානායකතුමනි. ඒකම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇති කල්්‍යවාදය හෝ ක්‍රීඩාවේ ඇති ඒකාධිපතිත්වයේ හෝ මේක පිරිසක් අතර ක්‍රීඩාව තියෙනවා කියන කාරණේ මේ ක්‍රිකට් වලට විතරක් ගරු මණ්ඩිතුමනි ආවෙනික එකක් නෙමෙයි මේ හැම ක්‍රීඩාවෙම තියෙන චෝදනාවක්. ඉතින් මේ සඳහා තියෙන එකම විසඳුම තමයි ගරු කතානායකතුමනි ක්‍රීඩා පනත වෙනුවට පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් අදට ගැළපෙන ක්‍රීඩා පනතක් අපේ රටට හඳුන්වා දෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් මැදිහත් වෙලා ක්‍රිකට් පාලක මණ්ඩලයක සාකච්ඡා කරලා අරවින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් පරිපාලන කමිටුවක් අපේ ක්‍රිකට් ටෙක්නිකල් කමිටි එකක් දැම්ම ක්‍රිකට් කෑල්ල දියුණු කරන්න. මොකද ක්‍රිකට් කියන කෑල්ල ගත්තම කරු කතානායකතුමනි අපි අන්ඩර් 17 ඉඳන් පටන් ගන්න ඕනේ නැෂනල් ටීම් එක ඩෙවලොප් කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා මේ අද හෙට ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ නම් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් හදන්න අවම වශයෙන් අවුරුදු 5ක් 6ක් යනවා කරු කතානායකතුමනි. ඉතින් අපි අද අන්ඩර් 13 ලෙවල් එකේ පටන් ගත්තොත් තමයි ඔය මම කියපු අන්ඩර් 19 නැෂනල් ටීම් එකට අවුරුදු 5කින් ක්‍රීඩකයෙක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ කමිටුව විසින් ක්‍රියාත්මක කරන ගරු මණ්ඩිතුමනි අපිට ඔබතුමාලගෙන් අපි ඉල්ලන්නේ මේ ක්‍රීඩාව දේශපාලනීකරණය නොකර ඉන්න ඕනේ. අපි ක්‍රීඩාව තුළට අපි දේශපාලනය ගේන්න හොඳ නැහැ. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කරමු කියන ආරාධනය කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැවිදිගොල්ලෑව කියන නගරයේ තියෙන රෝහලක්. ඒක කොවිඩ් සඳහා වෙන් කරගෙන ඉන්න ඔබතුමාලා ඒකේ මේ වෙනකොට කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම කරගෙන යනවා. ඒකට මේ රෝහලෙන් පිට කරන ජලය ටික ගලාගෙන යන්නේ අසල්ලම තියෙන මීටර් 100ක් විතර පරතරය තියෙන තැනක ප්‍රාථමික විද්‍යාලය. හරි දැන් මේනකොට පාසල් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ප්‍රාථමික දරුවෝ ඉන්නේ. දරුවෝ මේ වතුර ටිකෙන් ඔරු පදින තැනට පව වත් වෙලා තියෙනවා. ඒකට ඔබතුමියලා මේ සඳහා අවධානය යොමු වෙලා නැද්ද? නැත්නම් මේ පිළිබඳව දැනුවත් වෙලා නැද්ද? නැත්නම් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? මේ සම්බන්ධ ඔබතුමිය. කතානායකතුමනි මේ කොරෝනා නම් ජලය හරහා බෝ වෙන්නේ නැහැ. ශ්වසන හරහා බින්දිති මගින් බෝ වෙන රෝගයක්. හැබැයි මේ රෝහල පද්ධතියේ මේ අපවිත්‍ර ජලය ගලාගෙන යනවා නම් අවට තියෙන ඇලදොල වලට ඒක ගැටලුවක්. මොකද වෙන විස බීජ ගිහිල්ලා ජලය හරහා බෝ වෙන රෝග පාලනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට බලලා අපි මේ ගැටලුවට මැදිහත් වීමේ හැකියාව තියෙනවා. අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ දෙමහල් නිවසක හෙරොයින් මත්ජාවාරමේ නියැලුණු කාන්තාවක් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ටාශ නිලධාරීන් සමත් වුණා. මේ අතර ත්‍රිරෝද රථයකින් මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් සිදු කළ හොරකමක් CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා.
හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් පැමිණ මහමග ගමන් කරන කාන්තාවන්ගේ අත්බෑග කොල්ල කෑමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය සමත් වී තිබෙනවා. මහරගම කොහුවල පිළියන්දල සහ බොරලැස්ගමුව පොලිස් වසම් තුල සැරිසරමින් මහමග ගමන් කරන කාන්තාවන් සතු අත්බෑග කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයෙකු මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වුණා. එලෙස කළුබෝවිල රෝහලේ හෙදියක සතු අත්බෑගයක් බොරලැස්ගමුව ප්‍රදේශයේදී පැහැර ගැනීමට දරන උත්සාහයක් CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙවැනි කොල්ලකෑම් 13ක තොරතුරු අනාවරණ වී තිබෙනවා. එලෙස කොල්ල කන ලද අත්බෑග් 5කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන 16ක්ද සමග භාණ්ඩ තොගයක් පොලිසිය සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඒවායේ තිබූ මුදල් සැකකරු විසින් මත්කුඩු මිලදී ගැනීම සඳහා වැය කර ඇති බවයි. අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අතුරුගිරිය හෝකන්දර නගරයේ සුකොපභෝගී දෙමහල් නිවසක් මිලටගෙන හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් පොලිස් විශේෂකාර බලකා බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකාරිය සතු තිබූ මත්කුඩු ග්‍රෑම් 106ක් සහ රුපියල් 6,02,000ක මුදලක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. දෙමටකොඩ ප්‍රදේශයේ සිට මීට වසර 4කට පමණ පෙර මෙම නිවසට පැමිණ ඇති සැකකාරිය මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඇමතුමාට මේ පාස්කු කොමිෂන් සභාවේ ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඇමතුමා. පැහැදිලිවම වාර්තාවන් ඉදිරිපත් වෙනවා. නමුත් මේ සම්බන්ධව තාම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකට වෙන විශේෂ දිනයක්. මොකද කැබිනට් මණ්ඩලයේ තියෙන අනිකුත් කරුණුත් එක්ක එය ගත නොහැකි කියන මතය තිබ්බේ. ඒකට විශේෂ දිනයක් අද හෙටම නම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමතුමා ඊයේ දිනේදී දැඩි කතාබහක් ලක් වුණා මේ අධිවේගී මාර්ගය සකස් කිරීමේදී ගහක් සම්බන්ධයෙන්. ශාකය සම්බන්ධව තියෙන කතාව සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක පදනමක් විය යුතුයි. අපි පරිසරය සම්බන්ධව අපි කියන කතා ඒ සියල්ල ඒ විද්‍යාත්මකව ඒ සම්බන්ධව ගන්නා තීන්දුවත් එක්ක අපි යන්න එකඟ වෙලා තියෙනවා. This is live at 12. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අතර හමුවක් ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවැතුණා. එහිදී චිත්‍රපට කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යෝජිත වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර මුදල් අමාත්‍යාංශයේදී පැවති මේ හමුවේදී සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් වූ සැලසුම් පිළිබඳව සාකච්ඡා කෙරුණා. එහිදී කොවිඩ් වසංගතය නිසා අඩාල වී ඇති සිනමා කර්මාන්තයේ නගා සිටුවීමට බැංකු ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු වුණා. මේ අවස්ථාවේදී කොවිඩ් වසංගතයත් එක්ක සහ ඉදිරි ගමන සඳහා සිනමා ක්ෂේත්‍රයේ බලාපොරොත්තු වෙන දේවල් ගැන අපි සාකච්ඡා කළා. එතනදී විශේෂයෙන්ම ණය ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව ඒ ලබා දීම හරහා නංවා දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා වුණා. ඒ අයගේ ඒ යෝජනා සහ අදහස් පදනම් කරගෙන මම ඉදිරි කාලය තුලදී අගමැතිතුමාගේ උපදෙස් අරගෙන බැංකු ක්ෂේත්‍රය සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් බැංකුකරුවන් මෙන්ම මූල්‍ය ආයතන කිහිපයක්ද එක්ව සිටියා. සිනමා කරුවෝ හැටියට අපි අගමැතිතුමාට වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා මීට කාලයකට පස්සේ. ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් හැටියට තමයි අජිත් නිවාඩ් කබ්‍රාල් ඇමතිතුමා අපිව අද කැඳවලා ඇහුවා අපේ ප්‍රශ්නේ සහ අපි තියෙන තත්ත්වය මොකක්ද කියන එක අපි පැහැදිලි කිරීමක් කළා. සිනමාව දැනට වැටිලා තියෙන තත්ත්වය මොකක්ද, අපේ ගැටලු මොනවද, අපි බලාපොරොත්තු වෙන සහන මොනවද කියලා. සිනමාවට තියෙනවා නම් තියෙන්නේ ලංකාවේ සාමාන්‍ය සමාජයට තියෙන අර්බුදයමයි. ඒ නිසා අපි තාම ආර්ථික ක්‍රියාවලියක් නැස සිනමාව සලකා මේ කර්මාන්තය යලි ගොඩ ගැනීම සඳහා අර සෙසු කර්මාන්ත රජයෙන් බැංකු වලින් ඉල්ලා සිටිනවානේ අනුග්‍රහ. අන්න එහෙම මූල්‍යමය අනුග්‍රහයකින් සෙසු කර්මාන්ත ලෙසම සිනමා කර්මාන්තයක් ගොඩ ගැනීම සඳහා යෝජනාවලියක් තමයි අපි ඉදිරිපත් කරනු ලැබුවේ. එය ඊටාම සාධනීය ලෙස පිළිගනු ලැබුවා. නිදහනයක් ගොඩ ගැනීම වෙනුවෙන් ලබා දුන් මුදල් යලි ඉල්ලා එය නොලැබීම හේතුවෙන් යකතුරෙකු පැහැර ගැනීමේ පුවතක් මැදිරිගිරිය නවනගරයෙන් වාර්තා වුණා. සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් 9 දෙනෙක් මෙවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොළොන්නරුව මැදිරිගිරිය නවනගරයේ පිහිටි නිවසක නිදානයක් ඇතැයි විශ්වාසයෙන් නිවැසිමියා එය ගොඩ ගැනීමට එම ප්‍රදේශයේම පදිංචි යකදුරෙකු කැඳවා නිවස පරීක්ෂා කර තිබෙනවා. එහිදී යකදුරා පවසා ඇත්තේ අදාළ නිවසේ නිදානයක් පවතින බව සහ එය ගොඩ ගැනීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් අවශ්‍ය වන බවයි.
ඒ අනුව අදාළ මුදලද ගෙවූ නිවසේමියා හොර රහසෙම නිදානය ගොඩ ගැනීමට යකදුරා සහ ඔහුගේ පියාගේද සහය ඇතිව කැණීම් කටයුතු සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් බලාපොරොත්තු වූ පරිදි එම ස්ථානයේ නිදන් වස්තු තිබී නොමැති අතර උත්සාහය අතහර දැමීමට එම පිරිසට සිදුව තිබුණා. අනතුරුව නිදානය ගොඩ ගැනීමට කොන්ත්‍රාත්තුව දුන් නිවසේමියා යකදුරාට දුරකථනයෙන් අමතා ලබා දුන් ලක්ෂ 5ක මුදල නැවත ඉල්ලා ඇති අතර එහිදී යකදුරා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ හෝ තමන් ලබා දුන් මුදල යලි ලබා ගැනීමට උත්සාහ කළ අදාළ නිවසේමියා ඉතා සූක්ෂම ලෙස සිය බිරිඳට ආරක්ෂක නූලක් දැමිය යුතු බව පවසා මිතුරෙකුගේ මෝටර රථයකින් යකදුරා ගෙන්වාගෙන තිබුණා. මෙලෙස ගෙන්වාගත් යකදුරා දින 4ක් තිස්සේ සංගවාගෙන සිට ඇති අතර යකදුරාගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දී සිය පුතු නිදහස් කිරීමට නම් ලක්ෂ 6ක මුදලක් ලබා දිය යුතු බවට තර්ජනය කර තිබෙනවා. මම බලනකොට එයාලා කලින් හාරලා තිබ්බ ජන නිදානයක් තිබ්බා. ඒක අරන් දෙන්න කියලා කිව්වා. එයාට වියදම් ගියා ඒව වැඩක් නැහැ කිව්වා. මාව ඇදලා කාර් එකට දාගෙන පිහියක් පෙන්නලා පිස්තෝලයකින් ඔලුවට තියලා වෙඩි තියනවා මරනවා කියලා මේවා කරලා අරන් ගිහිල්ලා ගෙදරකට දාගෙන බලහත්කාරයෙන් වැඩ කරගන්න හැදුවා. එයාලගේ නෝනා නිදහස් හාරනවා කියලා මට හාරලා දීපන් ගණින් කියලා බල කර. මම බෑ කිව්වා කියලා තමයි මට ගහලා මේ මූණ එහෙම තුවාල වෙලා තියෙන්නේ. උදේ මනේ ලක්ෂ 6ක් කිල්ලුවා ළමයා දෙන්න කිව්වා. කිව්වා මෙහෙම ලක්ෂ 6ක් දුන්නේ නැත්නම් පුතා මරනවා කිව්වා. ඒක නැත්නම් පොලිසිය මං ඇවිල්ලා කිව්වේ අපේ පොලිස් මාත්‍යට. කප්පම් ඉල්ලා ඇති පුද්ගලයා නිදානය ගොඩ ගැනීම සඳහා සිය කුඩා ලොරි රථය උකසට තබා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන තිබූ අතර එය පියවීමටයි ඔහු මෙලෙස සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ මැදිරිගිරිය පොලිසිය උපායශීලීව කප්පම්කරු ඉල්ලා ඇති රුපියල් ලක්ෂ 6ක මුදල ලොරි රථය උකසට තැබූ පුද්ගලයා වෙත ගෙවීමට කටයුතු කළ බව දැනුම් දී ඔවුන් නීතියේ රැහැනට කොටු කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නිදන් ගොඩ ගැනීමට උත්සාහ කළ සහ කප්පම් ගැනීමට තැත් කළ නිවෙස් හිමියා, ඔහුගේ බිරිඳ, පියා සහ කප්පම් ගැනීම සඳහා උදව් ලබා දුන් මිතුරාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මිල මුදලට යහපත අයහපත වෙන මනුස්සකම් අගයන කාලෙක මුළු ලෝකෙටම මිල කරන්න බැරි පාඩමක් කියා දුන් පුංචි දුවෙක් ගැන අපිට ඉබ්බාගමුව ප්‍රදේශයෙන් අහන්න ලැබුණා. අද උදෑසන පත්තරේ වැඩසටහනින් අපි ඇයව සොයාගෙන ගියා. රටට ලෝකෙට මනුස්සකමේ අගය ගැන කියලා දුන්න මේ ආදරණීය පුංචි දියණිය දීප්ති සුභාෂිනී. සකම පිරුණු කාට හරි පුංචි උදව්වක් දීප්තිලා වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක මේ පුංචි පවුලේ අනාගතයට මිල කරන්න බැරි තරම් දීප්තියක්. ලෝකේ මොනයම් මුල්ලක හිටියත් මැරෙන්න ලක්බිම් දෙසට හැරි මැරෙන්න ලක්බිම් දෙසට හැරි. විරාමින් අනතුරුව යලි තවදානය දේශීය පුවත් වෙත.
බරපතල අපරාධ සහ මද්‍රව්‍ය වැරදි පිළිබඳ අපරාධ විමර්ශන මාස 3ක් ඇතුළත අවසන් කළ යුතු බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වතු සේවකයින්ට රුපියල් 10ක දෛනික වැටුප ඊයේ පැවති වැටුප් මණ්ඩලයේදී අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ප්‍රසාදය පළ කළා. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, උපසභාපති සෙන්දිල් තොණ්ඩමාන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදාපන්ති රාමේශ්වරන් විජේරාමයේ පිහිටි නිල නිවසට පැමිණ අග්‍රාමාත්‍යවරයා හමුවේ සිය ප්‍රණාමය පුද කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ නිවේදනය කළේ. දිවයිනපුරා විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් සසුන රකින්න ජනමාධ්‍ය මෙහෙවර ස්වර්ණ ශ්‍රී සාදුනාද ක්‍රියාත්මක වුණේ පඬුවස්නුවර ශ්‍රී ඥානෝදය පිරිවෙන් විහාරස්ථානයේදී. ශ්‍රී FM සහ ස්වර්ණවාහිනී අත්වැල් බැඳගත් මේ මෙහෙවර තුලින් මෙරට තුල විහාරස්ථාන 100ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී ස්වර්ණ ශ්‍රී සාදුනාද තුලින් විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් පරිත්‍යාග රැසක් සිදු වුණා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ගේ දිරිගැන්වීම සඳහා සංවිධානය කළ පොලක් පසුගියදා මොරටුව රාවතාවත්ත කාගිල් සුපිරි වෙළඳසැල ඉදිරිපිටිදී පැවැත්වුණා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට මෙන්ම නව නිෂ්පාදකයින් සඳහාද අවස්ථාවක් ලබා දීම සඳහා සංවිධානය කළ මෙම පොල නම් කර තිබුණේ Village to Home යන නමින්. අනගාරික ධර්මපාල පරෝපකාරී පදනමේ සංවිධානයෙන් විවිධ අයුරින් සමාජ මෙහෙවරට උරදුන් පුද්ගලී නැගීමේ උලෙලක් අමරපුර මහානිකායේ කල්යාණි වංශික මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අම්බලන්ගොඩ දීවර වරායේ කළමනාකාරීත්වයේ අක්‍රමිකතා සහ දූෂණවලට විරෝධය පළ කරමින් දීවරින් පිරිසක් වරාය පරිශ්‍රයේදී උද්ඝෝෂණයක නිරතව තිබුණා. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ අක්‍රමිකතා සහ දූෂණ සිදු කරන කළමනාකාරවරයා ඇතුළු නිලධාරීන් එම ස්ථානින් ඉවත් කර දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් බලධාරීන්ට කොතෙක් දැනුම් දුන්නද ඊට කිසිදු පියවරක් මේ වනතුරුත් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ. පසුගිය ජනවාරි මාස 31 වෙනිදා සිට පෙබරවාරි මාස 6 වෙනිදා දක්වා වූ සතියක කාලය තුල මෙරට සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර ප්‍රදේශ කිහිපයකින් තවත් රිය අනතුරු වාර්තා වුණා. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකට යට වී යතුරු පැදියක ගමන් කළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පෙරවරු 8ට පමණ අනුරාධපුර මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් මරණයට පත් ඇත්තේ ජී සෝමලතා නැමැති දෙදරු මවක්. බස් රථය අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු ඇති බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ. බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර හඟුරංකිත කන්දහන්දිය මාර්ගයේ ගමන් කළ ලොරි රථයක් රියදුරාට නින්ද යාම හේතුවෙන් අසල තිබූ කුඩා වෙළඳසැලක් කඩාගෙන ඇල මාර්ගයකට වැටී තිබෙනවා. අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර වෙළඳසැල මුළුමනින්ම විනාශ වී ඇති බවයි අපවාර්තාකරු පැවසුවේ. මේ අතර කුරුණෑගල රඹුක්කන කටුපිටිය මාර්ගයේ අද අලුයම 2කට පමණ මෝටර් රථයක් මාර්ගෙන් ඉවතට පැන අසල තිබූ අධිබලතී විදුලි කණුවක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් මොටර් රථය ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගමන්ගත් සිව් දෙනෙකු රථයෙන් නිවතට පැන ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබෙනවා. මේ අතර ගත වූ සතියක කාලය තුල රිය අනතුරු වල ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය ජනවාරි 31 සිට පෙබරවාරි 6 දක්වා සතියක කාලය තුල ශ්‍රී ලංකාවේ මාරක රියානතුරු වලින් 45 දෙනෙක් පමණ මිය ගොස් තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 266 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන අතර මෙයින් 94 දෙනෙක්ම බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම කාලය තුල වාර්තා වී ඇති මුළු රියානතුරු සංඛ්‍යාව 403ක් පමණ වෙනවා. කෙසේ වෙතත් මේ වාර්තා වූ සංඛ්‍යාව වාර්තා නොවූ සංඛ්‍යාව මීට වඩා වැඩි වන්නට පුළුවන්. මෙම සතියක කාලයක් තුල 45 දෙනෙක් මිය යාම යනුවෙන් අදහස් වන්නේ දිනකට අවම වශයෙන් 6 දෙනෙක් අනතුරකින් මිය යාමක්. ඒ වගේම මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී 266 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඒ අනුව දිනකට 38 දෙනෙක් රිය අනතුරු වලින් තුවාල ලබා තිබෙනවා. මේ නිසා රිය අනතුරු වළක්වා ගැනීමට හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරනවා. දැන් විදෙස් පුවත්. And now, live at 12.